හරි. එතකොට අපි අලංකම් පාර්ශ්වයන් එළගස්සගෙන අලංකම් පාර්ශ්වයන් පොඩි කියලා පෙළගස්සන්න සහ ධර්මයේ පෙළගස්සීමේ ඒ ලිස්ට් කරනකොට රෙඩිමල්මත් නෑ උඩ දාන්නත් අපි අමතක කරනවා නේද? එතකොට අපි ව්‍යාපාරයට බැරි නම් මෙන්න මේ ඇල්මන්ට් කරන පාර්ශ්වය. මේ ටික තමයි උපායවලේ අපි ලාස්ට් විදිහට මේ ටික වීඩියෝ බලපුවා ඉන්නවනම් රිසර්ච් අයට වීඩියෝ බලලා අවබෝධ කරගන්න පුළුවන්කම තිබ්බා. මම හිතුවා එක්ක පන්ති ඉන්නේ කියලා නැත්නම් වීඩියෝ බලන්න කියලා කල්පනා කළා. මම මෙතන ඉස්සරහට පන්තිය කරගෙන යනවා. එතකොට අයවන්ත කරන පාර්ශ්වයෙන් පෙළගැස්වීමේදී අපි එයාලා පෙළගැස්සනවා අල්මේ ස්වභාවය අනුව වැඩිම අල්මක් තියෙන ඒ අර්ථේ අයිති කරුවන් දුකරෝ දැම්මා අයිති කරුවන් අසේ ඒකම කියනවා බලනවා මොන වගේ දෙයක්ද යා ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තොරතුරුද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තොරතුරුද යා ව්‍යාපාරයෙන් බලාපොරොත්තු යාලා වස්තුව පඩාත්ම දෙකක් තොරතුරු මොකද්ද ආයෝජනයට සම්මාන ප්‍රතිලාභයක් ලැබිය ඔන්නයා බලාපොරොත්තු වෙන පළවෙනිටම බලාපොරොත්තු වෙන තොරතුරු වංගරව ආයෝජනයට සාධාරණීකරණය කරලා ප්‍රතිලාභයක් ලැබියක් කියනවා එයා බලාපොරොත්තු වෙනවා right ඉතින් ළමයි මේක ව්‍යාපාරයේ ඒ උදාහරණයක් ගන්න සමාගමක් සමාගමක ෂෙයාර්ස් කොටස් ලැබීගත් මිනිසෙක් ආයෝජකයෙක් යන නිරන්තරයෙන් සමාගම ගැන ටච් එකේ ඉන්නේ සමාගමේ කොටස් ලැබීගත් වෙන කී සමාගම ඇයිද කරන්නේ මේ සාමාන්‍ය කොටස් වෙනින් බලගන්නේ සමාගම ඇයිද කරු වශයෙන් right නැත්නම් අලුත් ව්‍යාපාරයක් කරන මිනිස්සෙක් බලන්න මිනිස්සු හැමදෙස්සෙම බලන්නේ මොකද ඒ ව්‍යාපාරයේ විනිමය කරන පද්ධතියෙන් එන තොරතුරු වලින් බලන්නේ මොකද මන්ට තමන්ගේ ආයතනයට සරලව විලාභයක් ලැබෙලා තියෙනවා මම මේක කවුරුරටත් කරගෙන යනවද නැද්ද කියන තීරණය උනේ මත ඒ තීරණය මත ව්‍යාපාරයේ කාර්යත්මක තීරණය ඒ තීරණය මත ව්‍යාපාරයේ කාර්යත්මක තීරණය කවුරුරටත් ආයෝජනය කරනවාද නැද්ද ඔන්න නැත්නම් ආයෝජනය කළ යුතුද අයිතිකරුට මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ඕන අයිතිකරුට මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ඕන ව්‍යාපාරයේ ගිණුම් කරන පද්ධතිය අයිතිකරුගේ
මේ තොරතුරු අවස්ථාවෙන් ව්‍යාපාරයේ දිනු කරන පද්ධතිය දිනු කරන ක්‍රියාවලිය උත්තර හම්බෙන්නේ නැත්නම් ව්‍යාපාරයේ ප්‍රාථමික පැහැදිලි බලපාන හේතුව ටිකක් ඩිසපොයින්ට් වෙනවා. මොකද ව්‍යාපාරයේ ප්‍රාථමික එක ලොකු ගාණක් වෙනවා. දෙවෙනියට වඩාත්ම වැදගත්. අල්මන්තකල් පාර්ශ්වය ස්ටේක් හෝල්ඩර්ස් වෙන්නේ එනම් ව්‍යාපාරයේ සේවය. ව්‍යාපාරයේ සේවය. ව්‍යාපාරයේ සේවය. කලමනාකරණයට එහා ගියපු ප්‍රොජෙක්ට් කම් මේගොල්ලෝ ගාව තියෙනවා. කලමනාකරණයට එහා ගියපු ප්‍රොජෙක්ට් කම් මේගොල්ලෝ ගාව තියෙනවා. right. මේගොල්ලෝ අපෘප්තිවත් නම් අපට ව්‍යාපාරේ කරගෙන යන්න බෑ. ව්‍යාපාරේ අරමුණට කරගන්න බෑ. මේගොල්ලෝ හරහා තමයි ව්‍යාපාරේ ඉලක්ක වෙළඳපොළට අපි හදවාගෙන ඉන්නේ. මේගොල්ලෝ අනිත්‍යවත් වෙලා හරියන්නේ. ඒතර ව්‍යාපාරයක් බලනකොට මේගොල්ලෝ ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු පද්ධතිය බලාපොරොත්තු වෙනවා. මේගොල්ලෝ බලාපොරොත්තු පවල්දේ තමයි අක්කියාවේ සුරක්ෂිත බව. අක්කියාවේ සුරක්ෂිත බව. මෙන්න මේක විශේෂ ලංකාවේ අදකම සෑහෙන මිනිසුන්ගේ ආකල්පික මනින් දෙයක්යි මේක අක්කියාවේ සුරක්ෂිත බව කියන්නේ. මේක ලංකාව වගේ රටක මොකද සදින් මිනිස්සුන්ගේ ආකල්පික පරිච්ඡේදය. මේ හේතු නිසාමයි අපි දන්නවා අදේ මොනවා හරි පන්දාලි පත්ති එදලකට අත්තර හැටි ලක්ෂ්‍ය දාසන ගාන පඩි ගන්න පෞද්ගලික සේවක පවා අවුරුදු 3-4 වැඩ කරපු වැලිවටලා ඒ ජොබ් එක දාලා ආයෙත් සේවයට එන්නේ මේ හේතු නිසා යාලා පෙන්ෂන් එක සම්බන්ධයෙන් ලොක් කන්සර්න් එකක් තියෙන නිසා යාලා ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉඳලා ආයතනයට එනවා. ඒ වෙලාවේ යාළුවෝ සුරක්ෂිත වාහනයක ශ්‍රී ලංකාව වගේ අපිට ගා පදින් බලන දෙයක් තමයි. එතකොට ළමයි මේ ප්‍රශ්නේ දිහා තමයි තමන් වැඩ කරන ව්‍යාපාරයේ නැත්නම් කම්පැනි එකේ රැකියා සුරක්ෂිතතාවයක් නැහැ කියලා මිනිස්සෙක් දැනට මොන වගේ අවස්ථාවකද? හරිද කියනවා. තමන් කම්පැනි එකේ රැකියා සුරක්ෂිතතාවයක් නැහැ කියලා මිනිස්සෙක් දැනට මොන වගේ අවස්ථාවකද? හරිද කියනවා.
බයෙන් බා වීඩියෝ රෙකෝඩින් එක යනවා. සමහර අත්‍යවට සිග්නල් ඩිස්ටර්බන්ස් ආවම බයෙන් බා වීඩියෝ එක යනවා. නෙට්වර්ක් එකක් නැහැ ඒක වලට. අලමයි මට මේක උත්තර රැකියා ශිෂ්ට භාගය නැහැ කියලා දැනෙන්නේ මොන වගේ අවස්ථාවකද ඔබට? හරිද කියන්න පුළුවන්? තමයි මේ රැකියා ශිෂ්ට භාගය නැහැ කියලා දැනෙන්නේ. දැන් ව්‍යාපාරයක වත්කම් වගකීමුනේ ව්‍යාපාරයක වත්කම් වලට වඩා වගකීම් වැඩි වෙන අවස්ථාව. අනුන්සෙත් දෙන්නේ ඒ ව්‍යාපාරේ වැහෙන්න යනවා කියලා අනුසම් තේරෙන්නේ. ලංකාවේ තියෙන ඔයගොල්ලෝ ලංකාවේ වත්කම් වලට වඩා ලංකාවේ වත්කීම් වැඩි. ඒ ලංකාවේ අපි දකින්නේ පාස්පෝර්ට් ඔෆිස් එක ගාව මිනිස්සු පොලි වටින්නේ. එනවද? ලංකාවේ තියෙන වත්කම් ටික වගේ ලංකාවේ වත්කම් ටික දිනවා. මේ වගේ අවස්ථාවල තමයි ඒ රට ඒ කම්පැනි ඒ රට කලාගෙන වැඩි. ව්‍යාපාරයක් තියෙනවා. ඒ වත්කම් වෙන වගකීම් කියනවා. වත්කම් වගකීම් අතර වෙනස. ඒ සුද්ධ වත්කම් කියනවා. අපි ගෙන් කරන සම්පූර්ණ පාඩම කතා කරන මේක සුද්ධ වත්කම් කියනවා. ගෙන් කරන සම්පූර්ණ පාඩම කතා කරන මේක සුද්ධ වත්කම්. ඒතකොට ව්‍යාපාරයක වත්කම් වගකීම් අවදිනවට ව්‍යාපාර සුද්ධ වත්කම් ඍණ වෙනවා මයිනස් වෙනවා. සුද්ධ ඍණ වෙච්ච අවස්ථාවේදී ව්‍යාපාරය බංකොලොත් ව්‍යාපාරයක් සිදලේ ලංකාවේ වර්තමාන දර්ශනය එකයි. ලංකාවේ වර්තමාන දර්ශනය එකයි. දැන් අපි දන්නවා වත්කම් සමානයි හිමිකම්. නලවකි මේ වගේ නම් අදාළ නැහැ මේක අපි මේ දැන් මූලික දිනුම් කරන සමීකරණ. මේ දැන් මූලික දිනුම් කරන සමීකරණ. හරි? එතන දිනුම් කරන සමීකරණ පාඩම මේ කතා කරන්නේ. නිකන් පොඩ්ඩක් ටච් කරගන්න විතරයි. මේ පාඩම වෙනම පාඩමක් නේද? ඒක වෙනම පාඩමක් නිකන් පොඩ්ඩක් මේක දැන් පොඩ්ඩකට ගත්තා. මේ පාඩම පැහැදිලි කරගන්න. වත්කම් සමානයි හිමිකම යනවා. මේක දිනුම් කරන සමීකරණ. ඒක කියනවා asset equal plus liability. Asset equal plus liabilities. එතකොට තමයි මේ දිනුම් කරන සමීකරණය කියන එක හරිද? දිනුම් කරන සමීකරණය කියන එක තමයි මම කියනවා ශුද්ධ රැකියාවේ සුරක්ෂිත භාගය පිළිවෙලේ වත්කම් සහ වගකීම් මත දැන් වත්කම් වලින් වගකීම් අඩු කරලා මොකක්ද වෙන්නේ? ඔන්න ඇසෙට් වත්කම් වලින් වගකීම් අඩු කරනවා. වත්කම් අඩු කිරීම වගකීම්. හිමිකම්. වත්කම් අඩු කිරීම වගකීම්. හිමිකම වෙන්නේ. දැන් සුද්ධ වත්කම් කියන්නේ මොකද්ද? සුද්ධ වත්කම් කියන්නේ මොකද්ද? හිමිකම්. එතකොට ළමයි දැන් මේ දිනුම් කරන සමීකරණය කියන එක ළමයි මේක මේ ව්‍යාපාරය පමණක් නෙවෙයි. ව්‍යාපාර පමණක් නෙවෙයි පුද්ගලිකත් එහෙමයි. මේක ඕනෑම පුද්ගලිකයෙකුට මේ දිනුම් කරන සමීකරණය
අදාළ වෙනවා. right? ඒ පුද්ගලයාගේ වත්කම් ඉක්මවා වක්කීම් යනවා කියන්නේ ඒ පුද්ගලයාට ජීවිතය අරගෙන යන මාර්ගය. right? වයින් වයි ලොකු ඉදවත් කවාට එනවන ජීවිතය අපව පටන් ගන්නවා කියන්නේ. දැන් මගේ ප්‍රශ්නේ වෙන්නේ වක්කම් වැඩි වෙන මොන අවස්ථාවලද? කාටද කියන්න පුළුවන්? දැන් කාටද කියන්න බැහැ වක්කම් කියන එක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. වක්කම් කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා උත්තර දෙන්න බෑ. ඒ වගේ උත්තර ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මොකද වක්කම් කියන්නේ මොකක්ද කියලා මම ඩිෆයින් කරලා කියලා කිව්වේ නෑ නේද? වක්කම් කියන්නේ තමන් ගාව තියෙන තමන්ට සමහර වටිනාකම ලබා දෙන දේවල්. තමන්ගේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්, තමන්ගේ වාහනේ වෙන්න පුළුවන්, තමන්ගේ මෝටර් බයිසිකලෙ වෙන්න පුළුවන්, තමන්ගේ ෆුට් සයිකලෙ වෙන්න පුළුවන්, තමන්ගේ ගෙදර, තමන්ගේ ඉඩම ඒවත් තමන්ගේ ජීවිතයේ පවත්වාගෙන යන්න හොඳ ප්‍රයෝජනවත් දේවල්. වක්කීම් කියන්නේ අනිත් පැත්තට තමන්ට සමහරේ වැඩිමක් තියෙනවා කඩහරේ. මූල්‍යයෙන් වැඩිමක් වගේ මේ වැඩිම මේ අන්‍ය ආකාරයෙන් වත්කමක් කියනවා කියලා අනේ වල කොමන් සෙන්ස් වලින් වල තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ වෙන්නේ වත්කම් කියන්නේ කොහොමද? කාටද කියන්න මම ෆයිනාන්ස් ප්‍රශ්නයක් කරේ කවුරුන් ප්‍රශ්නයක් කරුවා. ඒක ළමයි කවුන්ට් කියනකට වඩා මේ වත්කම් ඉක්මවා වගකීම් යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ලෙවල් ෆේල් වුණා ජීවත් වෙලා ඉන්න පුළුවන්. නායකයෙක් වෙන්න පුළුවන්. මේක තේරුම් ගන්න පුළුවන්. වත්කම් ඉක්මවා වගකීම් යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ලෙවල් නැද නායකයෙක් නොවේ ජීවත් වෙන්න පුළුවන්. දෙවිති උත්තරයක් කියලා තියෙනවා. නේද දෙන්නේ. ඔව්. එහෙමයි. දැන් අපි බැංකු ණය වෙන්න පුළුවන්. දෙන්න කියනවා බැංකු ණය සහ ණය නියන්ට නිවැරදිව දෙවීම නොකිරීම කියලා. right? බැංකු වලට සහ ණය නියන්ට නිවැරදිව දෙවීම නොකිරීම කියලා. එතකොට දැන් යාමට නිවැරදිව දෙවීම නොකරන ඒ ණය අදාළ බැංකුවට වෙන්න පුළුවන්, ණය නියන්ට වෙන්න පුළුවන්. ඒ ණය එරියස් වෙනවා. ඒක හරියි. ඒ ණය එරියස් වෙනවා. ඒතර ඒ ණය මුදල එරියස් වෙනවා. එතකොට එහෙම නමුත් මේක වක්කම් ඉක්මවා ප්‍රතිපත් වෙන්න ඕන. ඒතර කායන්දිය පොලිය ඉක්මවා ණය මුදල එන්න ලොකු වෙනවා. වැඩි වෙනවා. මොකද වක්කම් ඉක්මවා යන කොහොමද අපලොක් කියන්නේ. දැන් මේක කොලැප්ස් වෙනවද? ඒක සොල්වන්ට් සබ් මුන්මත් තත්ත්වයටපත් වෙන්නේ මේ වගකීම් ඉක්මන ගියාට පස්සේ වෙන්නේ. සරි. වගකීම් වත්කම් ඉක්මන ගියාට පස්සේ වෙන්නේ. කොහොමද මේ වෙන්නේ? ළමයි ඕනෑම වෙලාවක ඉරිය මේකයි. වත්කම් ඉක්මන වගකීම් නයන්න. අනිත් වත්කම් සහ වගකීම් එක්ක සමානවන්තනේ සහ එක්ක වගකීම් පල්ලෙහා. යාගන්න එකම ප්‍රයෝජනයක්. හරිද? මොනවා වගකීම් මොකද?
වක්කීම corresponding වක්කමක් තියෙනවා. සෑම වක්කීමටම corresponding අනුරූප වක්කමක් තියෙනවා. ඒ අදහස් කරන්නේ මොකද්ද? අපි දැන් පොඩි නායක ගත්තොත් නැත්නම් කොහේ හරි නායක ගත්තොත් ඒ ණයෙහි වටිනාකමට සමාන වක්කමක් අපිට ක්‍රියේට් වෙනවා. තේරුණාද? ඒ ණයෙහි වටිනාකමට වක්කමක් ක්‍රියේට් වෙනවා. ඒ වක්කමෙන් අනිත් පැත්තට ප්‍රතිලාභයක් එන්නත් ඕන. එහෙනම් මම කියන්නේ බැංකු ණයක් ගත්තොත් ඒ බැංකු ණය ලක්ෂ 100ද ලක්ෂ 100 වක්කමක් අපේ ගාව තියෙනවා. වාහනයක ඉදමක් වෙන්න පුළුවන්, ගයක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්. ලක්ෂ 100ක ණයක් කරා ලක්ෂ 50ක වක්කමක් ඇති කරලා. දුර ලක්ෂ 50කට වෙච්ච දෙයක් නැහැ කියන්නේ අන්න අනිත් මේක වක්කීම් වෙන්නේ. ඔන්න අපි වැරදි පැත්තට යනවා. ලංකාවේ යුනිවර්සිටි ඩොලර්ස් අපේ සිද්ධාර්ථ තමයි බිලියන හොඳ ඉන්වෙස්ටර්ස් බිලියන හොඳ අපේ සිද්ධාර්ථ තමයි ලංකාවේ මේ තරම් වඩ ඇසෙට් තියෙද ඩොලර්ස් බිලියන දෙක වක්කමක් තියෙද ලංකාවේ අන්නේ කරන්නේ සමස්තය වක්කීමක් ගත්තොත් වක්කීමක් ආවොත් ඒ වක්කීමට corresponding අනුරූප වක්කමක් ක්‍රියේට් වෙනවා. ඒක රටකට ව්‍යාපාරයට අනුව පුද්ගලිකත් ඒකෙම තමයි. ඒක වෙන නොනොත් තමයි වක්කම් ඉක්මවා වක්කීම් යන්නේ කියන්නේ තමයි අයක්ෂණ මට්ටමක මුල්මත් වෙන මට්ටමකපත් වෙනවා. හරි. එතකොට ඉන්වෙස්ට් අපි පටන් ගත්තේ සේවක සුරක්ෂිතභාවය කියන එකේ පටන් ගත්තේ සේවක සුරක්ෂිතභාවය කියන එකේ රැකියාවේ සුරක්ෂිතභාවය කියන එකේ රැකියාවේ සුරක්ෂිතභාවය කියන්නේ ඒ කම්පැනි එකේ ව්‍යාපාරය කඩාවැටීමක් ලක් වෙන්නේ ව්‍යාපාරය කඩාවැටීමක් ලක් වෙන්නේ මෙන්න තමයි අන්තිම මූල්‍යමය වශයෙන් හරි සාහාරයක් තියෙන පුළුවන් සමාන වෙලාවට වෙළඳ පොළ ප්‍රශ්නයක් වෙලා සමහර වෙලාවට වෙළඳ පොළ ප්‍රශ්නයක් වෙලා ව්‍යාපාරයේ කඩාවැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒවා වෙනම දේවල්. ඒ වගේ අවස්ථාවක රැකියාව සුරක්ෂිතභාවය නැති වෙනවා තමයි. මම කතා කරේ මෙතෙන්ට බර කළා කතා කරේ අපි ගිණුම්කරණය කතා කරන නිසා මූල්‍යය විතර බර කළා. මූල්‍යය වශයෙන් ව්‍යාපාරයක් හදාගෙන ඕන කියලා මම විදිහවම යන උත්සාහ කරේ. රැකියාවේ සුරක්ෂිතභාවය. right Yes, yes. Watu වැඩි කරගෙන යන්නේ වතු වැඩි කරගෙන කියාව පොයි. වතු වැඩි කරගෙන කියාව පොයි. කාරණා සම්බන්ධයෙන් සේවකයන් walk උනන්දුවක් දක්වනවා මෙන්න මේ තොරතුරු සම්බන්ධව. ලංකාවේ නම් තමයි එක ආයතන දෙකක් අපි සාමාන්‍යයෙන් වැටුප් වැඩි කරගන්නේ බෝනස් දෙවන්නේ ව්‍යාපාරේ ලාභ දිනනවා නේද? ව්‍යාපාරේ වැටුප් වැඩි කරගන්නේ බෝනස් දෙවන්නේ ව්‍යාපාරේ ලාභ දිනනවා විතරයි. අංගාධික ආයතන දෙකක් ඒ ආයතනයේදී වැටුප් වැඩි කරගන්න මට විශේෂම බෝනස් දෙවන එක මේක ආයතන ලාභය දෙන්න හිතන්නේ බෝනස් කරන ආයතන දෙකක් තියෙනවා. මොකක්ද ආයතන දෙක? ලංකාවේ ආයතන දෙකක් තියෙනවා.
ඒ ආයතන දෙක මිනිස්සුන්ට ඒ ඵල කරන සේවකයන්ට බෝනස් දෙනවා. ඒ ආයතන ලොස් වුණා. ලාභ ලැබුවා. සාමාන්‍ය ආයතනයක් ලාභ ලැබුණ කියන්නේ බෝනස් දෙවන්නේ. දැන් ඉන්ක්‍රිමන්ට් හම්බෙන්නේ අද ප්‍රතිකරන මං ගාලිනු ආයතන දෙකක් ඒ ආයතන දෙකක් ලොස් වුණා. ලාභ ලැබුවත් සේවකයන්ට බෝනස් දෙනවා. මොකක්ද ආයතන? අරගෙන මොකක්ද ආයතන? මොකද ලංකාවේ වෙන්නේ? එහෙනම් මම ලංකාවේ වෙන්නේ. දිනෙදි ලහිරු ජය ජරාන් විලංශ උනිති මහේශිකා සෙනොලි වන්දිමා සෞමලි මොකද ආයතන දෙක ඒකට කියන්නේ මේක නම් කරන ආයතනයක්. Yes, very good, very good. අන්දිමා හරි අන්දිමා හරි අන්දිමද අන්දිමාද ඉන්නේ අන්දිමා. ඔව් එයා හරි සිබෙට්කෝ එකක් සිබෙට්කෝ petroleum corporation Ceylon petroleum corporation එයා හරි very good. අනිත් එක මොකද්ද? අනිත් එක මොකද්ද? අනිත් එක මොකද්ද? වන්දිම කියන නම් අනිත් එක වන්දිම රයිට් හා හරි වන්දිම අනිත් එක මොකද්ද? ඔව් වන්දිම දුවා රිස්පෙක්ට් කොන්ට් එක මොකද්ද? දුනිදි කියන්නේ දුනිදි නුවන්සි. Yes, very good. CED. Very good. Very good. Sandhya. Ceylon Electricity Board. Cibetco එකයි petroleum corporation එකයි ලංකා විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාවයි විදුලි බල මණ්ඩලය. capital loss මේක loss වෙන හේතුවක් උනේ. capital loss නමුත් bonus රෙකමන්ඩ් කරනවා. දැන් ඔයාලගේ සමාජ ඥාතියෙන් වැඩ කරනවාදී මේකේ මේ විශේෂ මුකුත් කියන නෑ හොඳ. මොකද ආයතන සම්බන්ධයෙන් කතා කරන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වගේ මේ ආයතන වැඩ කරන අයගේ රැකියාව සුරක්ෂිතයිද? එතකොට ඒ කියන්නේ මේ ආයතන වැඩ කරන අයගේ රැකියාව සුරක්ෂිතයිද? ඒ කියන්නේ ආයතන වැඩ කරන අයගේ රැකියාව සුරක්ෂිතයිද? දැන් මෙයාලා බෝනස් ගන්නවා නම් මෙයාලා සැලරි පොයින්ට් හම්බෙනවා නම් කම්පැනි ලොස් වෙනකොට ඒ කියන්නේ මේ ආයතන වල සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතයිද? මේ ආයතන වල සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතයිද? පාඩම් විතර කතා කරලා වැඩක් නෑ මේක කතා කරනවා. ඒ කියන්නේ ආයතන වල සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතයිද? නැද්ද? සුරක්ෂිතයි කියලා ලහිරු කියනවා. right. සෙනොඩි මොකක්ද කියන්නේ? සෙනොඩි මේසි ආයතන වල සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතයිද? ලහිරු කියනවා ඔව් කියලා. සෙනොඩි මොකක්ද කියන්නේ? සෙනොඩි මොකක්ද කියන්නේ? සෙනොඩි කියලා ඔව් කියලා. ළමයි කතා කරන මාත් මේ ටෙක්ස්ට් මේ මෙසේජස් විතරක් දෙන්න එපා ටෙක්ස්ට් කරන්න එපා කතා කරන්න මාත් එක. ඔව් කියලා. අමසලා
කොහොමද ළමයි මහන්සියක් තියෙනවා කියලා මම මගේ කොපි වල මත වෙනවා මේ ආයතන වල ප්‍රත්‍යක්ෂත්වය නැහැ කියලා මම ඉන්නේ මේ ආයතන වල ප්‍රත්‍යක්ෂත්වය නැහැ කියන මතේ ඉන්නේ මම නම් ඒකට ගොඩක් තමයි විශේෂම නම් මේ වගේ කාලෙක ලංකාවේ මේ ආයතන රිස්ට්‍රක්චර් කරන්න ගියා දිගින් අයින් කියන්නේ ඒක පාඩුවක් කියන එකව සෑහෙන වැඩි ඒක පාඩුවක් කියන එකව සෑහෙන වැඩි මේ ආයතන වල working capital කාලය ප්‍රාග්ධන ප්‍රශ්න කියන එකව තියෙනවා ඔව් මේ ආයතන අයගේ සරලයි අඩු කිරීමේ හැකියාවක් තියෙනවා right විතර VRS මේවා මේවා ප්‍රයිවටයිස් කරන්න පුළුවන් මේවා ප්‍රයිවටයිස් කරන්න පුළුවන් මේවා VRS එකක් වෙන්න පුළුවන් VRS කියන්නේ volunteer retirement scheme ස්වේච්ඡාවේ විශ්‍රාම ගැනීමේ ක්‍රියාවලිය VRS right එතකොට ප්‍රයිවටයිස් කරත් VRS එකක් කරත් මේ මොන දේ කරත් මේගොල්ලෝගේ කියාස් වස්තුවාදී වල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ ආයතන ලොකු වැටුප් ගත්තට මේ පෞද්ගලික දවසක් මේගොල්ලෝ රිස්ක් එකේ ඉන්නේ. මේගොල්ලෝ රිස්ක් එකේ ඉන්නේ තමයි පෞද්ගලික දවස. හරි. ඊළඟ අපි යමු රාජ්‍ය ආයතන. ඉතින් ලියාගන්න ඔය නෝර්මල් ජූට් එකේ තියෙනවා. මම යනවා ඊළඟ උනන්දු දක්වන පාර්ශවයට ඊළඟ උනන්දු දක්වන පාර්ශවයට මම යනවා රාජ්‍ය ආයතන. ඒ ලියා ගන්න බෝඩ් එක කන්න යනවා. අවශ්‍ය කෙනෙක් කියනවා ලියා ගන්න අවශ්‍ය කෙනෙක්. හරි. ඊළඟට අපි යනවා ඊළඟට ඇලමන් දක්වන පාර්ශවයන් සම්බන්ධයෙන් තුන්වෙනි පාර්ශවය රාජ්‍ය ආයතන රාජ්‍ය ආයතන තමයි මෙතන දැන් රාජ්‍ය ආයතන කියුවාට ඊට කලින් ක්‍රිටිකල් ප්ලස් මේ ඉන්නෝනේ කලමනාකරුවෝ කියලා කලමනාකරුවෝ කියන්නේ එක්තරා විදිහක කලමනාකරුවෝ කියන්නේ එක්තරා විදිහක
සේවක පිරිසක් තමයි එක්තරා විදිහක සේවක පිරිසක් තමයි කළමනාකරුවෝ කියන්නේ. ඒ යාළ බලාපොරොත්තු වෙන්නේ යාළත් බලන එක්තරා විදිහක තමන්ගේ රැකියා සුරක්ෂිතතාවය මේ පැත්තෙන් තමන් ක්‍රියාත්මක කරපු ව්‍යාපාරික සැලසුම් කොයිතරම් දුරට සාර්ථකද නැද්ද කියන යාලා නැගිල්ලක් දක්වනවා. රයිට්. සේවක යටතට කළමනාකරුවෝ ගන්න පුළුවන්. රාජ්‍ය ආයතන. රාජ්‍ය මොනවද ව්‍යාපාර සම්බන්ධයෙන් උනන්දුව දක්වන රාජ්‍ය ආයතන. මොනවා කියයි ආදායම් බදු දෙපාර්තමේන්තුව. ආදායම් බදු දෙපාර්තමේන්තුව. හරි නේද? දේශීය ආදායම් වලදී. right. තව මට කියන්න ව්‍යාපාර සම්බන්ධයෙන් ලොකු වෙයි උනන්දුවක් ඉන්න ආයතන කියන්න බලන්න. උදාහරණ. හා ලහිරු තව ආයතනයක් මට කියන්න. මට කියන්න තව ආයතනයක්. ව්‍යාපාර සම්බන්ධ උනන්දුවක් දක්වන තව ආයතනයක් කියන්න. සෙනුඩි මහේෂික දුලන්ස නිශාන් කියන්න ආයතනයක්. දැන් මෙයාලා ගන්නේ මොකද්ද? බදු අය කර ගැනීමේ බදු අය කර ගැනීමේ හැකියාව. මෙයාලා ගන්නේ බදු අය කර ගැනීමේ හැකියාව. තව ආයතනයක් කියනවද? දැන් මේක විතරක් තියෙන්නේ. මහ බැංකුව මහ බැංකුව මොන වගේ උනන්දුවක් දක්වන ව්‍යාපාර සම්බන්ධයෙන්? මොකද කියන්නේ? ලාභය හා ලාභය අලාභය පිළිබඳ මහ බැංකුව ව්‍යාපාරවල ලාභය අලාභය සම්බන්ධයෙන් උනන්දුවක් දෙක්විය යුතුයි. මොන නැහැ කියන්නේ ඒක. නමුත් ඒක සෑහෙන දුරස්ත සම්බන්ධයක්. මොකද මහ බැංකුවර ප්‍රශ්න කරනවා රටේ ව්‍යාපාර වැටුණොත් රටේ ව්‍යාපාර වැහුණොත් මහ බැංකුවර ප්‍රශ්න මොකද රටේ ජීවනාලික අනාය වෙනවා. කියන්නේ නිෂ්පාදනය අඩු වෙනවා, සේවා නියුක්ති අඩු වෙනවා, නිසා ආර්ථික වර්ධනය අඩු වෙනවා, රටේ ආදායම් වියන් විෂමතාවය වැඩි වෙනවා. right. රටේ ජීවන මට්ටම පල්ලෙහාට වැඩිලා අරව සමාජයෙන් රට දුප්පත් වෙනවා. ඒකවල මහ බැංකුව ඒ ව්‍යාපාර සම්බන්ධයෙන් ව්‍යාපාරවල ලාභය සම්බන්ධව උනන්දුවක් දැක්විය යුතුයි. මොනවාගේ උත්තරය පිළිගන්න. මොකද සම්බන්ධයෙන් සෑහෙන දුර සම්බන්ධයක්. ඒකට වඩා කිට්ටු සම්බන්ධයෙන් ඊට වඩා තදින් ව්‍යාපාර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතනයක් කියන්නේ. දැන් ආදායම් දෙපාර්තමේන්තුව බලන්න මොකද්ද? පදුවැය මුල්ලා ප්‍රොෆිට් කරනවා. එහෙනම් මුල්ලා පදුවැය ගන්න පුළුවන්. මුළු ගෙවන්න ඕන පදු ටික නිවැරදිව ගෙවලා තියෙනවා. ඔගේ දේවල් ඒක නිසා මේගොල්ලෝ ආදායම් දෙපාර්තමේන්තුව බොහොම පැහැදිලිව බොහොම කිට්ටුවෙන් ව්‍යාපාර සම්බන්ධයෙන් හැදහන්න ආයතනයක්. තව කියන්නේ ආයතනයක් කියන්නේ පාරිභෝගික අතයුතු පිළිබඳ අධිකාරිය. Consumer Protection Authority of Sri Lanka.
consumer production consumer production authority මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ පාන පරිභෝජනයේ සුදු ආහාරද උතුරන්නේ. නිවැරදි මිල ගණන් අය කරනවා. ඊට පස්සේ මේක භාණ්ඩ සෞඛ්‍යාර්ථ කවදාකද තියෙනවා. පිරිසිදු ඉන්න. කිරුම් මිනුම් උපකරණ නිවැරදිව ඒවා භාවිත කරනවා. සාධ්‍ය භාවිත කරන්නේ නැද්ද? මෙයාලා ටච්චිනේ සම්බන්ධයි. ව්‍යාපාර සම්බන්ධයෙන් ලොකුවට ආදායම් දෙපාර්තමේන්තුව වඩා සමහරක් වෙලා. ටච්චිනේ තමයි විශේෂයෙන්ම තෙල් අරුමුදේ කාලසීමාව මේගොල්ලෝ සෑහෙන ලොකුවරක් තෙල් අරුමුදේ කාලසීමාව. අමතෙන් දෙත්තේ තාමත් ඉන්නේ තෙල් අරුමුදේ තමයි. නමුත් තමයි කිව්වාර ගැන සපෝලි කඩිලා තියෙනවනේ. ඒ පොලි වල මිනිස්සු දවස් 4-5 ගත කරන කාලේ මෙයාලා සෑහෙන දෙයක් කරා. අවදින් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති ආයතන මේ වගේ ප්‍රතිදීනකට අනුකූල මානව පාලනය කරන කල්පනා SLS කියයි SLS දාස වෙන අවදාස කියයි ව්‍යාපාර ප්‍රතිදීන කරලා ඒ ප්‍රමිති මේන්ටේන් කරන්න අවශ්‍ය කරනවා. ප්‍රමිතිය ලවන්නේ ප්‍රමිතියක් ගන්නවා වගේ නෙවෙයි ප්‍රමිතිය මේන්ටේන් කරන්න. ප්‍රමිතියක් ගත්තා වගේ නෙවෙයි ප්‍රමිතිය මේන්ටේන් කරනවා. ඒක ගත්ත පස්සේ ඒ වාස්තවයන් වන ටැලන්ට් එකක් තියෙනවා. ටැලන්ට් එක වාස්තවගෙන යනවා. right මොකද මේ SLS ටැලන්ට් එක ගත්ත කියන්නේ ඒ ටැලන්ට් එක මාකට් කරන්න පුළුවන්. මේ කටිය ප්‍රොජෙක්ට් එකට පස්සේදී ඒක මේන්ටේන් කරලා බලන්නත් ඕන. right සහ සමහර භාණ්ඩ වලදී ප්‍රතිදී අනිවාර්යෙන් ගන්නත් ඕන අවස්ථා තියෙනවා. ඒක නිසා මේගොල්ලෝ ටච් එකේ ප්‍රශ්නයි මොකක්ද? මධ්‍යම පරිසරධිකාරී ඒකවල බලනවා පරිසරයට මොනවද හානියක් සිද්ධ වෙන්නේ. අදාළ ව්‍යාපාරය පටන් ගන්න කලින් මොන වගේ පරිසර සාධකද සැලකිල්ලට ගන්නවා. ව්‍යාපාරය කරගෙන යන අතරතුර නාකාරයෙන්ද පරිසරයට අවගේ පසල බහැර කරනවා. මොන ආකාරයෙන්ද පරිසරයට ගමදෙනු කළ යුත්තේ කියලා මේකවල ටච් වෙන්නේ. එහෙම නැත්නම් පළාත් පාලන ආයතන විශේෂ වල වඩුනොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ගෙන් හොත් කියයි මේ ආයතනේ මොනවද වගේ බලපෑමක් තියෙන්නේ කියලා. ඒ වල වලදී ගාමන් ෆැක්ටරිස් ඇති, කුකුල් කොටු ඇති, ගරාජ් ඇති ඒ ආවරණ ඉංග්‍රීසියෙන් මේ ආයතන පොදරන් ගලයන් ටච් එකකින් ඉන්නවා කියලා. විශේෂයෙන්ම ආදායම් දෙපාර්තමේන්තුව පහුගිය යහපාලන අධේ කාලේ tax file සෑහෙන area එනේ සාමාන්‍යයෙන් උදාවිය වලක් කරන කෙනෙක්ට බව tax file එක ඕපන් කරන්න ඕන. tax නොගෙවුවත් tax return fill කරලා බාර දෙන්න ඕන. නමුත් ඒ වාස්තේ 19 පස්සේදී පොහොට්ටුවේ පාලනයක් ආවා. ඒගොල්ලෝ සෑහෙන tax files වැහුවා. tax ගෙවි යුතු benchmark වැඩි කරලා tax rate අඩු කරලා සෑහෙන tax files වැහුවා. අවුරුද්දකට රුපියල් බිලියන 600ක් විතර රජයට නැති වුණා ඉතින්. සෑහෙන tax files වැහුවා. දැන් ආපහු මේ රනිල් ජායපත්තුමා යටම ආපහු tax files අරගෙන යනවා. මෙයාට කලින් 2019 ට කලින් ඉපත් පත්‍රයට tax පැත්තෙන් පත්‍රය කියනවා කියන්නේ අදාළ කෙනෙක්. මේක හරහාට 2019 ට කලින් tax files open වුණා. ඒ වගේ ආපහු tax files open වෙයි කියලා මම නම් හිතනවා. right. ඔන්න මේ ආයතන ව්‍යාපාරයක් කරන්න කියනවා නම් දැනෙනවා.
මේ වගේ රාජ්‍ය ආයතනනේ ප්‍රධාන බලගාමක් තියෙනවා කියලා. right. මම ප්‍රශ්න කරන ප්‍රාය ප්‍රශ්නයක්. මම කිව්වා tax rate අඩු කරනවා කියලා. ගෝඨාභය පාලනය. කොහොටුවේ ආණ්ඩුවේ පාලනයේ tax rate අඩු කරා කියලා. right. සහ මේ tax වල benchmark tax benchmark tax ගෙවන්න ඕන අවම ආදායම මට්ටම. right. ඒක වැඩි කරා. tax ගෙවන්න අවම ආදායම මට්ටම වැඩි කරා. ඒකෙන් tax වලට අහු වෙන අය අඩු වෙනවා. tax rate අඩු කරනවා කියන්නේ ඊළඟ tax එකත් අඩු වෙනවා. මේ හේතු නිසා ultimately මදු ආදායම tax income එක අපේ අඩු වෙනවා. මදු ආදායම රටේ අඩු වෙනවා. ආයෙත් ප්‍රශ්නේ අපේ රටේ මදු ආදායම අඩු වෙනවා. හරිද? මේක ඔක්කොම වෙද්දී මට කියන්න ඔය වර්තමානයේ වුණ දැන් අලුතින් ටැක්ස් ගහනවා right අලුතින් ටැක්ස් ගහනවා ඊපස්සේ සමහර ලයිට් බිල් ඒ වතර බිලේ වැඩි වීම සිද්ධ වෙනවා දැන් ඉංග්‍රීසි රාජ්‍ය ආදායම වැඩි කරගෙන යනවා හරිද ඉතින් මිනිස්සුන්ට අමාරුයි විශේෂයෙන් අමාරුයි ජීවත් වෙන්න ලයිට් බිල් සමහර 1500ක් විතර ගාවනම් 3000ක් විතර වෙලා ඉස්සරහට එනවා එන මාසෙක ඒකට අනේ ප්‍රශ්නේ වෙන්නේ බැංකින් රේට්ස් ගත්තොත් FD වල 10% ගාව පොලිය දැන් පත්තු සඳහා පොලිය ණය සඳහා පොලිය tempo සඳහා පොලිය ණය සඳහා පොලිය මගේ ප්‍රශ්නේ මේ රණේ ආණ්ඩුවේ යටතේ tempo සඳහා පොලිය අඩු කළාද වැඩි කළාද tempo සඳහා පොලිය අඩු කළාද වැඩි කළාද අලවයි කතා කරන්න දැන් මේ වර්තමානයේ පවතින අලුත් ජනපති මාර්ගයේ අර්ථයේ tempo සඳහා පොලිය අඩු කළාද වැඩි කළාද ඒ ට්‍රෙන්ඩ් එක මොකක්ද අඩු වැඩිද තමයි මේව දන්නේ නැත්නම් මේ සාමාන්‍ය ව්‍යාපාර ලෝකයේ සිදුවන දේවල් දන්නේ නැත්නම් කොමර්ස් කරනවා ළමයි ලැජ්ජ වෙනවා මොකක්ද පැහැදිලි කියනවා මේ දන්නේ නැහැ කියන්නේ වැඩි කළා. ඔව්. පන්දිවාරේ මේක වැඩි කළා. tempo සඳහා පොලිය වැඩි කළා. ණය සඳහා පොලිය වැඩි කළා. එදින වැඩි කළා. වනේ 20 25 අතර රේට් එකක් දැන් ගෙවනවා. එහෙනම් ණය සඳහා පොලිය අනිවාර්යෙන් මිලට වැඩි වෙනවා. ණය සඳහා පොලිය අනිවාර්යෙන් මේ රේන්ජ් එකෙන් එහාට යනවා. සමහර 126ක් වෙන්න පුළුවන් දැන්. ඒකට තාර්ජන වෙන්න පුළුවන්. ප්‍රයිවට් බැංක් එකේ 130ක් වෙන්න පුළුවන්. හොඳයි. බැංකු තැන්පතු වලන්නේ ණය දෙන්නේ. right? ඒක ණය අනුපාතය වැඩි වෙනවට ඊට වඩා. තැන්පතු අනුපාතය වඩා. තැන්පතු රේට් එක වඩා. tempo සඳහා නිවන පොලියට වඩා වැඩි පොලියක් අනිවාර්යයෙන්ම බැංකු ණය සඳහා ඒකල යුතුමයි.
තරංග දුවන්න බෑනේ. හරි. එතකොට මේ වගේ පරිසරයක් තුල මිනිස්සු බැංකුවල ණය ගන්නවද? නැද්ද? මේ වගේ පරිසරයක් තුල මිනිස්සු බැංකුවල ණය ගන්නවද නැද්ද? ඔව් මිනිස්සු බැංකුවල ණය ගන්න නැහැ. ණය ගන්න පෙළවෙන්නේ නැහැ. 125ට 26ට අරගෙන 25ට අරගෙන ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් දෙන ඉන්වෙස්ට් කරන්න එපා. නායකත්ව වත්කම බිහි කරන්න මම කලින් කිව්වනේ. නායකත්ව වත්කම බිහි කරන්න. ඒතර 25ට රේට් එක අරගෙන ඊට වඩා වැඩි රේට් එකක ඉන්වෙස්ට් කරන්න කොහෙද තියෙන්නේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක්. 25ට අරගෙන ඊට වඩා වැඩි රිටර්න් එකක් හම්බ වෙන ප්‍රතිලාභයක් හම්බ වෙන මේක ආයෝජනය කරන්න නම් එහෙම ආයෝජනයක් තියෙන්නේ බෑ. මොකද එහෙම ආයෝජනයක් තියෙන්නේ. මම දැන් එහෙම දාන්න ඕන සක්විති ගාව සල්ලි. එහෙම නැත්නම් කුඩු විකුණනවා. කො සල්ලි දානවා සක්විති ගාව එහෙම නැත්නම් කුඩු විකුණනවා. ඔය දෙකක් කරන්න ඕන. ඊළඟ ලොකු රේට් එකක් කරනවා. ඉතින් ඒතකොට මොකද්ද? ඒතකොට අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? කැම්පස් සඳහා පොලිය වැඩි කළා, ණය සඳහා පොලිය වැඩි කළා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ? අජේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ආනන්ද කියන්නේ. අජේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ආනන්ද කියන්නේ. ඉන්නේ බැංකු පොලිය අනුපාත වැඩි කිරීම තුළින් රජය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආනන්ද කියන්න පුළුවන්. කියන්න පුළුවන් ගා දක්ෂයා. සාමලි අන්තිම එනෝඩි තුමින මහේෂිකා දුනිති දුලන්ස නිලාන් ලහිඳු දිනිති මේකම බලාපොරොත්තු වෙන්නේ ලහිඳු කියන මුදල් භාවිත අඩු කිරීමයි. අනුගමනය බලාපොරොත්තු වෙන්නේ මුදල් භාවිත අඩු කිරීමයි. ඕක ඒ උත්තරම පිළිගන්නවා. කාර්යය. පතුනේ කියනවා තැන්පතු ප්‍රමාණය වැඩි කර ගැනීම කියලා. තැන්පතු ප්‍රමාණය වැඩි කර ගැනීම තුලින් පතුනේ බලාපොරොත්තු වෙන්නේ මුදල් සංචලනය අඩු වීම තමයි. මුදල් සංචලනය අඩු වීම. නැත්නම් ඔය ඉකෝන ආර්ථික විද්‍යාව කියන මුදල් ඉල්ලුම කියලා. ආර්ථික විද්‍යාව කියන මුදල් ඉල්ලුම කියලා. right? මුදල් ඉල්ලුම මුදල් සැපයීම. right? මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ සමාහාර ඉල්ලුම පාලනය කිරීම. නම පන්දිපති වගේ භාණ්ඩ වලට ඉල්ලුම අඩු කිරීම. සමාහාර
සමාහාර ඉල්ලීම. අඩු කිරීම. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සමාහාර ඉල්ලීම අඩු කිරීම. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? උද්දමනය පාලනය. උද්දමනය පාලනය. උද්දමනය පාලනය. මොනවයි මේක තමයි මේ වගේ හරිද? ටැක්ස් වැඩි කරලා, දැන් සඳහා පොලිය වැඩි කරලා, ණය සඳහා පොලිය වැඩි කරලා මේ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන උද්දමනය පාලනය. රටේ මුදල් සංචලනය අඩු කරනවා. right? මුදල් සංචලනය අඩු කරනවා. මුදල් සැපයීම අඩු කිරීම තුළින් මුදල් සංචලනය අඩු කරනවා යන බලාපොරොත්තු. ඒක ළමයි මේ වගේ ආර්ථික ප්‍රතිපත්තියකට කියනවා සංකෝචනාත්මක ආර්ථික ප්‍රතිපත්තිය. සංකෝචනාත්මක මූල ප්‍රතිපත්තිය. සංකෝචනාත්මක මූල ප්‍රතිපත්තිය. ඉවගේ කියන සංකෝචනාත්මක construction වලින් ඉංග්‍රීසියෙන් construction වලින් finance policy in the economic policy, right? මේ රටේ වර්තමාන රටේ වෙන්නේ මොකක්ද කියලා ඔයාලට අවබෝධයක් තියෙනවා. මේ නෑ වර්තමාන රටේ වෙන්නේ. අපි ඊළඟ පාඩම මොකද? ගිණුම්කරණය ක්‍රියාත්මක වන පරිසර සාධක ඊළඟ පාඩම. ඒ බලන්නේ මේක ආපහු ටච් වෙනවා. මේක ආපහු ටච් වෙනවා. හරි? එතකොට මේ ගිණුම්කරණය ක්‍රියාත්මක වන මොනවද පරිසරයක් තුළ කියන ඔයාලා දැනගන්න. අපේ මූල පද්ධතිය ක්‍රියාත්මක මූල පද්ධතිය සම්මස්ය වල දැනගන්න. වර්තමාන රටේ ආර්ථික දැක්ම වල දැනගන්න. අවස්කනාය. හරිද? එන්න වර්තමානයේ මේ හැමදේම බලාපොරොත්තු වෙන උද්දමනය පාලනය කිරීම. right? මොනවා මත අදින්න පුළුවන්. මේක ආර්ථික වර්ධනය හා සංවර්ධනයට බැලලා ඒක විදේශ විනිමය අනුපාතික සම්බන්ධ කරලා පාඩම් වෙනකොට මේක account class යන්නේ account class එකක් වෙනවා. ඉඳන් එහෙම කරන්නේ ඉතින් නාද. මේ වර්තමාන සිද්ධ වෙන දේ. right? හරි. යාට ගනුදෙනු කරනවා. අස්තමස්ත. යා සාධාරණ මිලක්. මානසික ආල ගුණත්වය. සේවාවල ගුණත්වය. සාධාරණ මිල භාණ්ඩ සේවාවල ගුණත්වය. right? That's it. ණය හිමියෝ. ණය හිමියෝ.
මේ ණය හිමියෝ ගත්තොත් ඒත් එයා බලනවා ව්‍යාපාරයේ මූලික தත්ත්වය ගැන සෑහෙන ටච් එකකින් ඉන්නේ යාළුවා. ණය හිමියෝ. එයාලා ව්‍යාපාරයේ මූලික தත්ත්ව සම්බන්ධයෙන් මම කියන්නේ වත්කම් මොනවා වලදී වැඩි වුණොත් ව්‍යාපාරය බංකොලොත්. ණය හිමියෝ එක්තරා විදිහකට ඒ වගේ ඒ එක්ස්පෙක්ට් එක කරන ඒ කියන්නේ ටච් එකේ ඉන්නේ. ණයara තව කොහෙන්ද ණය ගත්තේ? අලං ණය දුන්නට පස්සේ කොහෙන්ද ණය ගත්තේ? right? මේගොල්ලෝ තවදුරටත් ණය ලබාගෙන ඉන්නේ කියාවා. මේ ව්‍යාපාරය තියෙනවද? එහෙම වුණොත් මම ණය දෙනවද? right? මේගොල්ලෝ අලුතෙන් ආරම්භ කරන බිස්නස් මොනවද? වැඩි ඕනේ ළමයි හිතන්න දැන් ඔයාලගෙන් කවුරු ණයක් ගත්ත කියලා. ඔයාලගෙන් කවුරු ණයක් ගත්ත කියලා. ඒ ණය ගත්ත කෙනා ඔයාලට ණය තියෙද්දි ඔයාලගේ ණය නොගෙවා. එයා ගෙදරට මොකක් හරි ගත්ත කියලා වාහනය නේද? උඩ ඔයාලට සාධාරණ බයක් තියෙනවා. මෙයා මේ මගේ ණය ගන්න නේද? වාහන ගන්නවා කියලා. දැන් මොන මගේ ණය ගන්න සල්ලි තියෙන්නේ කියලා. සාධාරණ බයක් තියෙනවා. ඒතකොට ණයකරුගේ ජීවන විලාශය පණගොඩ විදිය ගැන මේ කෙවල් අන්න බලන විදිය කෙවල් වල ගැන ටච් එකේ ඉන්නේ. මොකද එයාගේ ප්‍රයත්න යම් ආකාරයකට තමන්ට බලනවා සිද්ධ කරනවා. මේ ණය විදිය වගේ තමයි. ව්‍යාපාරය ගැන සයන් ටච් එකේ ඉන්නේ. ටියුට් එකේ තියෙනවා මම කියන්නේ තවදුරටත් ණය ලබා දෙන හැකියාවක් තියෙනවා. ලබා දුන්න ණය අයින් කරගන්න හැකියාවක් තියෙනවා. ව්‍යාපාරයේ මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිතයි. දැන් හොඳ උදාහරණයක් ලංකාවට ණය දීපු ආයතන. ඉතින් ඇමරිකන් නායකයන් දීලා ලංකාවට නඩු දාන්න යනවා. ලංකාවට නඩු දාන්න යනවා. ඒක ණය කීයක්. හරිද? එයාලා අපේ ණය හිමියෝ ලංකාවේ. ඒ ආයතනෙන් නෝල් ලංකාවේ මූල්‍ය තත්ත්වය ගැන ලංකාවේ මහවැන්දොරඩා වලට ඇවිල්ලා. right? ණය හිමියෝ. අනිත් පැත්තෙන් ආදිවාසීන් වල උනන්දුවක් දක්වන පාර්ශ්වය ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ ලිස්ට් කරන්න පුළුවන්. ලිස්ට් කරන්න අමතක කරන්න එපා. මේ ආකාරයෙන් ලිස්ට් කරද්දී මේ ආකාරයෙන් පෙරගස්සද්දී උනන්දුව නැත්තම් ස්ටේක් එක උනන්දුව කැමැත්ත වැඩි අය උඩට දාලා ඒ ප්‍රමුඛතාවය අනුව ලිස්ට් කරන්න අමතක කරන්න එපා. උදාහරණයක් මම හරි. ඊළඟට අපි යනවා ඊළඟ මාතෘකාවට මම බෝඩ් එක වහලා ළමයි. කම්පියුටර් එකේ ලියලා දෙන්නම විනාඩියක්. මාතෘකාව බිලින්ක මේ පාඩම යටතේ මානේ. දැන් මාතෘකාව ඒ කියන්නේ අපිට දාගන්න දැන් බිලින් කරන නිර්වචනය බිලින් කරන ආරම්භන ඊට පස්සේ උනන්දුව දක්වන පාර්ශ්වයන් ඊට පස්සේ ඊළඟ මාතෘකාව මේ පාඩම යටතේ බිලින් කරන්නේ ප්‍රවේද. right
විමුක්තිකරණය කෙරේ. අනුමාත. ඒ අර්ථය විමුක්තිකරණය ගත්තොත් ප්‍රාශන මේක දීකර යන පුළුවන් කැටගරි දෙකකට ක්ලාසිෆිකේෂන් එක මූල විමුක්තිකරණය අනිත් කලමනාකරණය මූල විමුක්තිකරණය කලමනාකරණය විමුක්තිකරණය. ඉතින් මූල විමුක්තිකරණය කියන්නේ ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් කියලා ෆයිනෑන්ෂියල් අකවුන්ටිංగ్. ෆයිනෑන්ෂියල් අකවුන්ටිංగ్ මේක management accounting. Management accounting. Management accounting. Financial accounting and management accounting. Right. Anyway, කලමනාකරන විමුක්තිකරණය තමයි විමුක්තිකරණය තමයි යන්නේ. පිරිවැය විමුක්තිකරණය. පිරිවැය විමුක්තිකරණය. cost accounting. cost accounting මේක ඔයාලගේ සිලබස් එකේ සෙකන්ඩ් පේපර් එකේ අර තියෙන පාඩම. cost accounting. පිරිවැය විමුක්තිකරණය. හරි. ආයෙත් මම මේකේ තේරුම විග්‍රහ කරන්න කලින් මේක තේරුම විග්‍රහ කරන්න කලින් මට මේ කියනවා ඔයාලා දන්න මේ කම්පැනි එකක් ගත්තොත් කම්පැනි එක ඉන්නෝ accountant ඉන්නවා. finance manager ඉන්නවා. finance manager කියලා කියන්නේ මේ දෙන්නේ කවුද ඉහළින් ඉන්න රෑන්ක් එක කියන්නේ higher designation එක superior කියනවා. ආන්දිනීති ඔයාලා මම කියන්නේ ආන්දිනීති මේ දෙන්නේ කවුද superior කියනවා. ඉහළ තන්දුරේ වැඩි එක්කනවා. ඉතින් නිශානේ දැන් බලන්න කියන්න මේ ගැටලුවක් නැහැ වැඩ නැහැ කියලා මොකද මේ මොකද කියන්නේ බලන්න බා. ඉතින් ගියා ෆයිනෑන්ස් මැනේජර් කියලා. අනිත් එකක් කියන්නේ ඒකමද? අනිත් එකක් කියන්නේ ඒකමද? මම කතා කරන්න මේ ටෙක්ස්ට් කරලා එනවන්න එපා. කතා කරන්න බයින්න එපා. කතා කරලා එවන්න මේ මාත් එක්ක. හරි. මම අසවල කරන්න අහන්න. තමන් යනවා. අනාවගේ ස්ලෝයිල මම තනියම කියනවා වගේ මට තේරෙනවා. ලයිව් එකක් නෑ ඒක හොඳයි. මම දුවනේ ව්‍යාපාරයේ සේවකයන් ඩිසපොයින්ට් වුණාට පස්සේ ව්‍යාපාරේ කලින්වත් නැහැ කියලා. ඒ වගේ තමයි මම ඩිසපොයින්ට් කරන්නේ බා. කිය යරන් වාගයන් දිලිටි උත්තර අඩි කියලා. දැන් දිලිටි කියන ෆයිනෑන්ස් මැනේජර් කියලා. යරන් ආයරන් වාගයන් දිලිටි උත්තර අඩි කියලා. අතුමින ඔයාලා දාගන්න නැහැ නේද? ඔව් ෆයිනෑන්ස් මැනේජර් වෙන්නේ නෑ. අය සුපිරියර් නෑ. ඔව් ෆයිනෑන්ස් මැනේජර්. ෆයිනෑන්ස් මැනේජර්.
right? ඇත්තම එක්තරාගේ මේ දෙන එක වෙනස්තාවයි මේ තියෙන්නේ. මේ දෙන එක අතර තියෙන නිසා මේ තියෙන්නේ. ඔයාලා අහලා තියෙද IC මේ accounting courses CA CMA CFA double A ACC CMA මේ courses අහලා තියෙද CA ගැන ඔයාලට chartered accountant Morgan chartered yes chartered Institute of Management Accounting chartered CFA chartered finance analyst double A කියන්නේ වෙනුම් කරන ශිල්පියාට accounting technicians Association of Accounting Technicians Association of Accounting Technicians ACC කියන්නේ ගම මතක නැහැ මට CMA කියන්නේ Chartered Management Accountant Management Accountant වාදී වශයෙන් තියෙනවා තොරතුරු මේ විදිහට ඔක්කොම accounting courses මේ ඔක්කොම accounting courses මේ accounting දැන් ඔයාලා A level වලින් පස්සේදී ඔයාලා A level වලින් පස්සේදී මේවා තමයි යන්නේ මේ සමහරක් ඒවා global recognized සමහරක් ඒවා local recognized ඒ හැම ඔක්කොම මේ ඔක්කොම global recognized ඒවට සිවාදයක් නැහැ ඔක්කොම වගේ ලංකාව තුල ජනප්‍රිය වෙනවයි තියෙනවා ඒක වේවා මේ වගේ මේ courses හැදලා තියෙන්නේ මේ වර්ගීකරණය යනවා මේ courses හැදලා තියෙන්නේ මේ වර්ගීකරණය යනවා දැන් ඔයාලා පුළුවන් වෙන්න ඕනේ දැන් කොමර්ස් කරන ළමයි විදියට මේ courses වලින් financial accounting පැත්තට යන්නේ මොනවද management accounting පැත්තට යන්නේ මොනවද කියලා වෙන් කර ගන්න right හොඳයි ඒවත් තමයි මේ course වල course content එක course එකේ තියෙන අන්තර්ගතය ඇතුළේ තියෙන්නේ alright දැන් chartered accountancy ICA එක exam කියන්නේ ශ්‍රී ලංකාව වරලක් කරන අධිකාරියගේ ආයතනය මේක වටින financial accounting and management accounting මොනවද දරන්නේ CIM වටින්නේ management accounting and financial accounting CFA වටින්නේ management accounting and financial accounting double A මේක
මොකද CMA මොකද ඒ වර්ගීකරණය වල දාන්නේ ඒ වර්ගීකරණය මේස්ලා තියෙන මේ වර්ගීකරණය ප්‍රයෝජනවත් ඒ විතරක් නෙවෙයි මේ දෙකෙන් recognize මොකද මේ දෙකෙන් අපි මොකද follow කරන්න ඕන right කෙනෙක් සම්බන්ධයෙන් අවබෝධ කරගන්න නම් ඒත් මේ වර්ගීකරණ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා ඒත් මේ වර්ගීකරණ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා මේ වල ඒවල පස්සේදී මේ ඔක්කොම වෘත්තීය සුදුකම් මේ ඔක්කොම වෘත්තීය සුදුකම් මේ ඔක්කොම වෘත්තීය සුදුකම් right A level degree මේ මොනවද මේ දෙක මොකද මේ වෘත්තීය සුදුකම් නම් මේක මොකද කතා කරන ළමයි ඒක මොකද මම කරන්න බැරි මම හිතන්නේ මේ කැමරා ඉස්සරහම කලියම කියනවා වගේ ආලයිරු මේක මොකද එතන මේක වෘත්තීය සුදුකමක් නම් මේක අධ්‍යාපන සුදුසුකම් හොඳයි ඔයා හරි මේක ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක මේක අධ්‍යාපන සුදුසුකම් මේක වෘත්තීය සුදුසුකම් හරිද ආරම්භ බලන්න එක පතු මින රෙකෝඩින් එක යනවා දැන් මේ රෙකෝඩින් එක දාන වීඩියෝ එක දාන YouTube එකට අපයි දෙකම බලා ගන්න බලන්න පැතිවෙනවා මම මයික් කරන කන්සර්න් එක බලනවා වගේ ඒක තෝරනමයි මේකේ මේ චාර්ට් ඇකවුන්ටන්සි මේ මොකලාවට මූල්‍ය ලංකාධිකරණයට බරයි නමුත් වර්තමානයේ ඒක ගොඩක් අනිත් පැත්තට බර වෙලා තියෙන කාලයක් තියෙනවා මොකද මැනේජ්මන්ට් ඇකවුන්ටින් පැත්තට තමයි ලෝකෙ පිළිගැනීම වැඩි ඒ ලෝක යනවා එකට ඊගෙන තමයි චාර්ට් ඇකවුන්ටන්සි කියන එක ඇත්තටම මැනේජ්මන්ට් ඇකවුන්ටින් පැත්ත වර්තමානයේ බර වෙන ස්වරූපයක් තියෙනවා නමුත් අතන මම පෞද්ගලික විශ්වාස කරන දේ තමයි චාර්ට් ඇකවුන්ටන්ට්ස් තමයි මොකද මේ accounting එක හැප්පිච්ච අය හොඳ අනාගතවල කරන්නට ප්‍රයත්නක් නැහැ මූල්‍ය දිනුම් කරන්නේ නැතුව මම පෞද්ගලික විශ්වාසය චාර්ට් ඇකවුන්ටන්ට්ස් තමයි වැඩ වෙනවා තමයි වන්නන්නේ එතුමා කියන්නේ මොකක්ද අනාගතවල දිනුම් කරන්න බය එකක් එංගලන්තයේ ආශිත පටන් ගන්න කෝස් එකක් එක බ්‍රිටිෂ් කෝස් එකක් CFA කියන්නේ Chartered Financial Analyst අතරම ගොඩක් tough course එකක් qualified වෙන සෑහෙන අඩු ප්‍රමාණයක් ඉන්නේ ගොඩක් tough course එකක් CFA qualified වෙන අතරම ගොඩක් ලොකු දැනුමක් ලොකු හැකියාවක් යන මොකද ස්කිල් එකක් ඒක ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි ලංකාවේ ඉන්නේ CFA qualified අය double AD කියන්නේ ඒ වලින් පස්සේ තරන්න කෝස් එකක් double AD කියන්නේ හොඳ පදනම් කෝස් එකක් APC කියන්නේ තමයි අපව globally recognized course එකක් tough course එකක් ඒ qualification එක ලොකු දෙයක් තියෙනවා EMA කියන්නේ මායකේම ලංකාවේ වගේ
ඒකත් පිළිගන්නවා කියන පාඨමනවා ඊවරේද යාලගේ ඇන්ඩන්සරි අත්මත් තිබා. ඒක ළමයි මේ කෝරස් පව හැදිලා තියෙන්නේ මේ වර්ගීකරණයක්. මූල ගෙනු කරන නිසා කරුණාකරන දෙන්න. හරිද? මේ දෙකේ වෙනස දැනගෙන සිටීමේ අවශ්‍යතාවය මේ දෙකේ වෙනස මේ දැනගෙන සිටීමේ වටිනාකම තමයි මම ඔයාලට උත්තරේ වටියක් දෙහිලා උත්තරේ වටියක් දෙහිලා තේරුම් ගන්න උත්සාහ කරේ. ඔයකම කවදාද කියන්න ඕන? කවදාද කියන්න ඕනේ? accountant එක. නැත්නම් මූල්‍ය විමුක්තිකරණයට බර අයට. accountant එකට නැත්නම් මූල්‍ය විමුක්තිකරණයට බර අයට. මූල්‍ය විමුක්තිකරණ පාඨමාලා කරගෙන යන අයට. එනවා මේ පශ්චාත් මරණ පරීක්ෂා වුණු කියලා. මේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් වලට කියනවා මේ පශ්චාත් මරණ පරීක්ෂකයන් වගේ. පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ මේ මූල්‍ය විමුක්තිකරණයෙන් සිදුවන දේ හරියටම මරණ පරීක්ෂණයක් වගේ. පශ්චාත් මරණ පරීක්ෂණයක්. මොකද හේතුව? මූල්‍ය විමුක්තිකරණයෙන් සිදුවන දේ හරියට පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ. postpone නිසා. මොකද හේතුව ඒක? මූල්‍ය විමුක්තිකරණයෙන් කරන්නේ ඒ කිසියම් කාල සීමාවක් තුල සිදුවු දේ ඒ කාල සීමාව අවසානයේ තමයි බලන්නේ. මේ කිසියම් කාල සීමාවේ මෙන්න ආදායම් ටික මෙන්න වේදම් ටික මෙන්න ලාභය. يعني ඒ කාල සීමාව අවසානයේ ඒ සිදුවුණාට පස්සේ ඒ දේ සිදුවුණාට පස්සේදී බලන්නේ. දැන් අද නරවලට පස්සේදී මරණ හේතුව වෙනවනේ බොඩි එක කවලා මෙන්න මරණ හේතුව මෙන්න මරණ ආකාරය කියලා කියනවා. ඒ වගේ තමයි මේ මූල විමුක්තිකරණය අද පශ්චාත් මරණ පරීක්ෂණය වගේ කියලා තමයි කියන්නේ. මම කරුවේ එක එහෙම කතාවක් තියෙනවා. හරි. මේ මූල විමුක්තිකරණයෙන් තොරතුරු සපයන්නේ බාහිර පාර්ශ්වය. බාහිර පාර්ශ්වය. right? බාහිර පාර්ශ්වය. හරි. බාහිර පාර්ශ්වයන්ට දෙවෙනි කාරණාව තමයි එයාට කිසියම් ආකාරයකට මේ සාම්ප්‍රදායික ක්‍රමයක සාම්ප්‍රදායික ආකෘති වලට අනුව දිනු කරන්නේ මේක අතීත ඊළඟට හොරුවත් අතීත තොරතුරු අදනම් කරගන්න right අනිගා බාහිර පාර්ශ්වයන් ප්‍රමුඛ කරගන්න. ඔයාලට බාහිර පාර්ශ්වයන් ප්‍රමුඛ
කරගත් ක්‍රමවේද. ගිණුම් කරන කාල පරිච්ඡේදය. ගිණුම් කරන කාල පරිච්ඡේදය සඳහා තෝරාගත් ගිණුම් කරන කාල පරිච්ඡේදය සඳහා තෝරන්නේ කරයි. ඒක ළමයි මූල ගිණුම් කරන්නේ අංශය එයාලගේ පළවෙනි ටාගට් එක වෙන්නේ බාහිර පාර්ශවයන්. බාහිර පාර්ශවයන් අවශ්‍ය කරන ආර්ථික තොරතුරු සම්පාදනය. බාහිර පාර්ශවයන් මේ අදහස් වෙන්නේ මූල ගිණුම් කරන්නේ අභ්‍යන්තර පාර්ශවයන් තොරතුරු සපයන්නේ නැහැ කියලා අස්වෙන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. වරදවා තේරුම් ගන්න එපා එක එයාලා බාහිර පාර්ශවයන් රැඟු කරගන්න. බාහිර පාය ටියුටෝරියල් බාහිර පාර්ශවයන් ප්‍රමුඛ කරගත් ගිණුම් කරන තොරතුරු සපයීම තමයි යාළුවා ප්‍රමුඛ කාර්යභාරය. මුඛ්‍ය කාර්යභාරය. right? පළවෙනි අරමුණ තමයි බාහිර පාර්ශවයන්ට අවශ්‍ය කරන තොරතුරු සපයීම. ආයෝජනය කියන්නේ. right? yeah. එතකොට ඉතින් අදහස් වෙන්නේ නැහැ අභ්‍යන්තර පාර්ශවයන්ට කලවනා කරවන්නේ තොරතුරු සපයන්නේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ. අනිත් කාරණා තමයි එයාලට අනිත්සම ගිණුම් කරන මූලධර්ම ගිණුම් කරන ප්‍රමිත උපකල්පන ආකෘති වගේ ඉතින් රාමුව වල කොටු වෙනවා. ආදායම් ප්‍රකාශනය මෙන්න මේ ආකෘතියට යන්න ඕනේ. මූලධර්ම ප්‍රකාශනය මෙන්න මේ ආකෘතියට යන්න ඕනේ. දරපේවා ප්‍රකාශනය මේ ආකෘතියට යන්න ඕනේ. right? ආදි වශයෙන් යම් ආකෘති වලට එකක්තිය කොටු වෙනවා. ඊට පස්සේ තොග සම්බන්ධයෙන් ගණනය කිරීමේදී ගිණුම් තොග සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිති අනුගමනය කරන්න ඕන. දේපල ප්‍රියතා උපකරණ සම්බන්ධයෙන් කටයුතු කරද්දී දේපල ප්‍රියතා උපකරණ සම්බන්ධයෙන් ප්‍රමිති අනුගමනය කරන්න ඕන. ආදි වශයෙන් අන්නේ කිසියම් ආකාරයකට ආකෘති ප්‍රමිත උපකල්පන සාම්ප්‍රදාය වලට කොටු වෙලා තමයි යාලා ගිණුම් කරන්නේ කලේ. ඒ වගේම මම කියන්නේ අවශ්‍යම අතීතවල කාලවත් පරිච්ඡේදය තෝරාගෙන මේ කාල පරිච්ඡේදයේ සිදු වුණ දේවල් තමයි. මෙන්න ආදායම් ටික, මෙන්න වේදම් ටික, මෙන්න තොග ටික ආදි වශයෙන් ඒවා සිදු වෙලා ඉවරයි. You can't go back and mend them correct. අපට අවශ්‍ය යන්න බෑ. ඒක නිවැරදි කරන්න බෑ. but ඒ දේවල්ම අරගෙන තමයි ඔයාලට කියන්න වෙන්නේ මෙන්න ලාභය වලාභය. නමුත් එතකොට ඒකේ යොව්වයි කියලා ඒක නිවැරදි කිරීමක් කරන්න බෑ. ඒක අනුකූල අෂ්ටාත්මක පරීක්ෂණයකට සමානයි. මූල විදිහින් කරන්නේ තියෙන එක්තරාගේ චෝදනාවක් ඒක. එක්තරාගේ චෝදනාවක්. right. එතකොට අදිනුම් කරන කාල පරිච්ඡේදයක් සඳහා මොකක් හරි ගිණුම් කරන කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ ගිණුම් වර්ෂයක්. නැත්නම් ගිණුම් මාසයක්. නැත්නම් අර්ධ වාර්ෂික නැත්නම් කාර්තු. තෝරාගත් ගිණුම් කාල පරිච්ඡේදයක්. ඒක වාර්ෂික වෙන්න පුළුවන්, මාසික වෙන්න පුළුවන්, අර්ධ වාර්ෂික වෙන්න පුළුවන්, කාර්තු වෙන්න පුළුවන්. තෝරාගත් උනත් කාල සීමාවක් වෙන්න පුළුවන්. අනිත් ආකාරයේ මූල ගිණුම් කරන එකට මොකක් කරන්නේ? මේ රාමුව වල කොටු වෙලා යන්නේ. ටියුටෝරියල් එක මූල ගිණුම් කරන මේ රාමුව වල කොටු වෙලා යන්නේ. right? අනිත් පැත්තට මේකේ කලමනාකරන ගිණුම් කරන එකත් උදේ
කළමනාකරණ ගිණුම් කරන ගත්තොත් මේගොල්ලෝ තොරතුරු සැපීම සිදු කරන්නේ අභ්‍යන්තර පාර්ශ්වය. අභ්‍යන්තර පාර්ශ්වය. අභ්‍යන්තර පාර්ශ්වයන් තමයි මෙයාලා තොරතුරු සම්පාදනය කරන්නේ. මෙයාලා නිදහස් ආකෘති. හොරේ. ඒ කියන්නේ එයාලා බලන්නේ මේ කළමනාකරණ ගිණුම් කරන්නේ බලන්නේ තමන්ට ඕන තොරතුරු උත්පාදනය කරගන්න මොම නිදහස් ආකාරයට. ඒකට මෙන්න මේ ෆෝමැට් එක ෆලෝ කරන්න කියලා කියන්නේ නැහැ මොකක්ද. යා මම කළමනාකරණ කාලෙක වුණා අපිට මොකක්ද සෙක්ෂන් එක. ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එක. නිෂ්පාදනාංශයේ නිෂ්පාදනයේ ඒක දෙක පිරිවැයම. ඒතකොට මේ පිරිවැයම කොහෙද ක්‍රමේ යාළටම ආවේනිකයි. ඒක මෙහෙම කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ ලියවිලා නැහැ. තමයි ප්‍රොඩක්ට් එකේ කොටසක පිරිවැය වෙන්න පුළුවන්. නැත්නම් විකුණුම් ගිර නිශ්චය විකුණන කීයකට එක නිශ්චය කිරීමක් වෙන්න පුළුවන්. ඒකෙන් මේ කට්ටිය කිසිම මේ ප්‍රී අප්‍රූව්ඩ් කලින් අනුමත වෙච්ච ආකෘතියක් ෆලෝ කරන්න කලින් අනුමත වෙච්ච ආකෘතියක් අනුගමනය කළ යුතුයි කියලා ඒ රාමුවේ නෑ යාළුවා. මට දැනගන්න ඕන මෙන්න මේ ප්‍රොඩක්ට් එකට රුජු ද්‍රව්‍ය නැත්නම් අවශ්‍ය කරන ද්‍රව්‍ය කොයිතරම්ද වණක් යනවද? මේකට ශ්‍රම පැය කීයක් යනවද කියලා බලන්න. ඒ ශ්‍රම පැයක පිරිවැයමට හොයාගන්න ඕන. ඒ පිරිවැයට අපි එක ශ්‍රම පැයකට එක ශ්‍රමයකට කීයක් ගෙවනවද කියලා හොයාගන්න ඕන. අන්න ඒ වගේ අභ්‍යන්තර කළමනාකරණයට පමණක් අවශ්‍ය වන තොරතුරු ඥානයකද ගිණුම් කරන ක්‍රමවේදයක් තමයි කළමනාකරණ ගිණුම් කරන එක කියන්නේ. කළමනාකරණ ගිණුම් කරන එක කියන්නේ. එතකොට තමයි එයාටම ආනච්ච ආකෘති නැහැ. ඒක නිදහස් තමන්ටම ඒ අවශ්‍ය වෙලාවදී ආවදා කරන මොනවාම ආකෘතියක් දෙන්න පුළුවන්. අනිත් කාරණා මෙයාලා අතීත තොරතුරු භාවිතාව කොට පුරෝකථනයන් කිරීම උත්සාහ කරනවා. අතීත තොරතුරු භාවිතාව කොට සම්මාකාරයක පුරෝකථනයන් කිරීම උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් බලනවා මූල ගිණුම් කරන්නේ අතීත තොරතුරු භාවිතා කරලා අතීතයේදී සිදුවලා තියෙන දෙයක් විස්තරාත්මක කිරීමක් කිව්වම ඒක අනාගතයේ කිසි වැලු එකක් ඇඩ්ඩුම් නැහැ. කිසි අගයක් පිළිමක් වුන්නේ නැහැ. අනාගතයේ කිසිදු අගයේ පිළිමක් සිද්ධ වුන්නේ නැහැ. නමුත් කළමනාකරණ කියන්නේ ඔයගොල්ලෝ මේ අතීත තොරතුරු භාවිතා කරලා එයාලා උත්පාදනය කරන තොරතුරුයි කිසිම ආකාරයක අනාගතයට අගයේ දුරීමක් සිද්ධ වෙනවා. එතන බලාපොරොත්තු වෙනවා. ඒක value addition එකක් නෙවෙයි අගයේ දුරීමක් දෙන්නේ කළමනාකරණ දෙන්නේ. alright හරි. right ඊළඟ කාරණා තමයි කාල පරිච්ඡේදයක කොටුනවි කාල පරිච්ඡේදයකට නොවි කාල පරිච්ඡේදයේ මේ කාල සීමාවට මේ අවුරුද්දට මේ දින වර්ෂයට මේ අර්ධ වර්ෂයට මේ කාර්ය වල කියලා සීමා වෙන්නේ මැනේජ්මන්ට් එකට ඕන පරිලාවේද එවෙලේ ඒ කැල්කියුලේෂන් එක කළා ඒ ගණන ඉතිරිම කළා
තොරතුරු සම්පාදනය කරගෙන ඉදීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඉස්මනේ මේ කාලේ හදන්න ඕන මේ කාලේ ඉවර වෙලා මාසයක් තුල හදන්න ඕන එහෙම එකක් නෙවෙයි. ෆ්ලෙක්සිබල් සහන නමශීලී. දැන් ඔය කිව්ව කාරණා වලින් ඔයාලට තේරෙන්න ඕන මේ දෙකෙන් මේ වර්ගීකරණයන් දෙකෙන් මොකද්ද වඩා වැදගත් වර්ගීකරණය කියලා ඔයාලට තේරුම් හැකියාවක් තියෙනවා. මේ වර්ගීකරණය දෙකෙන් මොකද්ද වඩා හොඳ වර්ගීකරණය කියලා ඔයාලට තෝරාගන්න හැකියාවක් තියෙනවා. දුලන්සා මොකද්ද හොඳ වර්ගීකරණය? මූල ගිණුම් කරන්නේද? කරුණාකරන ගිණුම් කරන්නේද? ආදුලන්සා ආදුලන්සා මොකද්ද? much better. Which one is much better? වඩා හොඳ මොකද්ද? මොකද්ද දෙන්නේ මොකද්ද වඩා හොඳ වර්ගීකරණය? මොකද්ද වඩා හොඳ වර්ගීකරණය? මහේෂිකා වඩා හොඳ වර්ගීකරණය මොකද්ද? එහෙනවද? ලයිරු වඩා හොඳ මොකද්ද? ලයිරු පන්දිම කරුණාකරන ගිණුම් කරණය වඩා ඵලදායී කියලා නිර්ණය කරන්න පුළුවන්. මේ නෝට් එක යුට් එකේ තියෙනවා. බෝඩ් එක වහන්නම්. බෝඩ් එක වහන්නද? බෝඩ් එක කතා කරලා තුවාල එක කතා කරා. ඉතින් පාඩම ඉන්න මාතෘකාව මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. මූල ගිණුම් කරන ක්‍රියාවලිය. ඕනෑම ක්‍රියාවලියක් කොටස් තුනක් තියෙනවා. මොන කොටස් තුනද? ඕනෑම ක්‍රියාවලියේ කොටස් තුනක් තියෙනවා. මොන කොටස් තුන? යෙදවුම්, input, process, output. නේද? ඉන්පුට් එක, process එක, output එක. යෙදවුම්, ක්‍රියාවලිය, නිමවුම්. ගිණුම් කරන ක්‍රියාවලියත් එහෙමයි. මූල ගිණුම් කරන ක්‍රියාවලියත් එහෙමයි. right?
මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තියෙනවා. තමයි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ තියෙන එකම යෙදුම තමයි ගනුදෙනු හා සිද්ධි. ගනුදෙනු හා සිද්ධි. මේ ගනුදෙනු හා සිද්ධි තමයි මේ ක්‍රියාවලියට දාලා අවුට්පුට් එක ගන්න. අවුට්පුට් එක මොකද්ද? අතරම තොරතුරු. අවුට්පුට් එක මොකද්ද? තොරතුරු. එක කලින් ආර්ථික තොරතුරු කොහොමයි? දැන් ඊට ආගියපු තොරතුරු බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගිණුම් කරන යෙදුම් සම්බන්ධයෙන් අපි වැඩිමනක් කතා කළ යුතුමයි. මේ ගිණුම් කරන යෙදුම් හා සම්බන්ධයෙන් අපි වැඩිමනක් කතා කළ යුතුමයි. මේ ගිණුම් කරන යෙදුම් සම්බන්ධයෙන් කතා කරොත් ගනුදෙනු හා සිද්ධි තමයි ගිණුම් කරන යෙදුම් ලෙස සලකන්නේ. තමයි ගිණුම් කරන යෙදුමක් වෙන්න නම් නැත්නම් ගනුදෙනුවක් හෝ සිද්ධියක් බවට පත් වෙනවා මේක මුදලින් මැනිය හැකි විය යුතුමයි. මුදලින් මැනිය හැකි විය යුතුමයි. මුදලින් මැනිය හැකි විය යුතුයි. මුදලින් මැනිය නොහැකි කිසිම දෙයක් ගිණුම් කරන යෙදුමක් බවට පත් වෙන්නේ නැත. ඒ කියන්නේ ව්‍යාපාරයේ කළමනාකරු මිය යාම. ව්‍යාපාරයේ මැනේජර් නරණය කියලා ඒක ගිණුම් කරන යෙදුමක් බවට පත් වෙන්නේ නැහැ. යෙදුව කළමනාකරුගේ මිය යාම සම්බන්ධයෙන් මුදලින් මැනීමකට ලක් කරන්න බෑ අපිට. ඒක සිද්ධ එක එක්තරා දෙයක් විතරයි. ඒකට ෆයිනෑන්ෂල් හැබැයි නයි කළමනාකරු මැනේජ් එක සුද්ධ මැනුන නිසා ව්‍යාපාරයට කිසිම ආකාරයක පාඩුවක් වෙනවා. යෝනිසෝ දක්ෂතා අවුරුදු ගණන් බිස්නස් එකේ ඉන්න මිනිස්සයා තරාවදී ව්‍යාපාරේ යම් ආකාරයක කඩාවැටීමක් සිදු වෙන්න පුළුවන් ඒ නිසා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒක මුදලින් මනින්න හැකියාවක් නැහැ. ඒතර මුදලින් මැනින්න හැකි සිද්ධියවල් පමණක් ගනුදෙනුවා සිද්ධ වෙනවා. ඒවමයි මුදලින් බාරපත් වෙන්නේ. ඒතර ගිණුම් කරන යෙදුමක් නැත්නම් ගනුදෙනුවක් හා සිද්ධියක් බවට පත් වෙන්න නම් බොහෝ පැහැදිලිව මුදලින් මැනිය හැකි දෙයක් විය යුතුමයි. මුදලින් මැනිය හැකි දෙයක් විය යුතුමයි. හරි? ගනුදෙනුවක් හෝ සිද්ධිය. දැන් අහන්න බලන්න මොකද්ද ගනුදෙනුවක් කියන්නේ? මොකක්ද සිද්ධියක් කියන්නේ? ඒ වගේ වචන තියෙනවා එහෙම නැත්තේ නෑ. නමුත් දැන් ළමයි දැන් මේ මට්ටමට යන්න එපා. හරිද? දැන් ඔන්න ටෙක්නිකල් ගන්න ගිහලා ඕවරයක්. ඒකෝත් අපි ඕවරට බෝල් 6ද 5ද කියලා අපි ඒක දන්නවා. ඒකට ඒක කවුරුත් කියලා දෙන්නේ නැහැ. පන්තියේ වාඩි කරලා ඕවරකට බෝල් 6යි. ඒක කියන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මේවා. ගනුදෙනුවක් කියන්නේ මොකද්ද කියන එක තමයි ඇඟේ තියෙනවා. right? right? මොනවද සිද්ධියක්? ඒ සිද්ධියක් වුණාට කමක් නැහැ ඒක. මුදලේ මනින්න පුළුවන් වෙනවා. right? එතකොට යෙදුමක් වෙන නම් ගනුදෙනුවක් හෝ සිද්ධියක් වෙනවා නම් ගනුදෙනුවක් හෝ සිද්ධිය අනිවාර්යෙන් මුදලින් මැනිය හැකි විය යුතුයි. ඊළඟට ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන වශයෙන් කොටස් අපි පහකට දානවා. ගිණුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් පහක් යටතේ අපි දක්වනවා. එක හඳුනා ගැනීම හා මැනීම. හඳුනා ගැනීම හා මැනීම. දෙක සතහන් කිරීම. තුන වර්ග කිරීම. හතර සාරාංශ කිරීම. අර්ථකථනය හා සරල කිරීම. විශ්ලේෂණය හා සංවේදනය. ඒක සංවේදනය හා විශ්ලේෂණය. සංවේදනය හා විශ්ලේෂණය. සංවේදනය හා විශ්ලේෂණය.
සංවේදනා විශ්ලේෂණ. right? මොකද නිමවුම් වෙන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රකාශන. හරි දැන් මම මේ කොටස දැන් කතා කරන්න යන්නේ නැහැ. මේ කොටස මම දැන් කතා කරන්න යන්නේ නැහැ. ඒක මම ඊළඟ දවසට දෙනවා. ළමයි පොඩි දෙයක් කියන්න ඕන. මෙන්න මේ ගිණුම් කරන ක්‍රියාවලිය. මෙන්න මේ ගිණුම් කරන ක්‍රියාවලිය තමයි ඔයාලා සිලබස් එක පුරාවට කතා කරන්නේ. ඔයාලා සිලබස් එකේ යම් යම් පාඩම් සාකච්ඡා කරද්දී අපි දැන් ඉන්නේ මෙතන කියලා මම කියනවා. ඒ මෙන්න මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න. උදාහරණයක් වශයෙන් අපි මූලික පොත් කියන පාඩමේ අවසන් කරලා පස්සේ මම ඔයාලට කියනවා මෙන්න අපි දැන් ඉන්නේ මේ වර්ග කිරීමේ යටතේ. සතහන් කිරීම අපි මූලික පොත් පාඩමේ කිසියම් කොටසක් අවසානයේ මම ඔයාලට කියනවා මොන දැන් අපි සතහන් කිරීම හමාර කරලා තියෙනවා. සතහන් කිරීම හමාර කළේ මූලික පොත් වලින් අපි ලෙජරේට මාරු කරද්දී ඒ මූලික පොත් වලින් ලෙජරේට මාරු කිරීමේ ජර්නල් සතහන් කතා කරද්දී මම ඔයාලට කියනවා මොන දැන් අපි ඉන්නේ වර්ග කිරීමේ යටතේ. ලෙජරින් අපි ශේෂ වික්ෂුම් පාඩම කතා කරද්දී මම ඔයාලට කියනවා මොන දැන් අපි ඉන්නේ සාරාංශ කිරීමේ යටතේ. ශේෂ වික්ෂුම් අපි අවසාන ගිණුම් පාඩමට කතා කරද්දී ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය ප්‍රකාශනය, දරත ප්‍රකාශනය ආදී අවසාන ගිණුම් පාඩම් කතා කරද්දී මම ඔයාලට කියනවා දැන් අපි ඉන්නේ සංවේදනය හා විශ්ලේෂණ කියන කොටස. අපි මූල්‍ය අනුපාත පාඩම කතා කරන්නේ අපි දැන් මොන විශ්ලේෂණ කොටසේ ඉන්නේ කියලා මම පැහැදිලි කරලා කියනවා. එහෙනම් මම එක්ක මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළ පාඩම් මේ සිලබස් එකේ යම් යම් අවස්ථාවලදී අපි ඉන්නේ මෙන්න මෙතන කියලා මම ඔයාලට කියනවා. ඒකවල මේ සම්පූර්ණ ගිණුම් කරන ක්‍රියාවලිය අපි මේ සිලබස් අපි මේ අවුරුද්ද පුරාවට ඒ කාල සීමාව පුරාවට අපි මෙන්න මේ ක්‍රියාවලිය තුළ දැන් අපි යන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය තුළ අපි ගමන් කරනවා. right? මේ ක්‍රියාවලිය තුළ අපි ගමන් කරනවා. අපි තව සතියෙන් හමාරකින් පස්සේ මේ ගණිනවා සිද්ධි සමාර කරලා මෙන්න මෙතනට එනවා. ඉතින් අපි මූලික පොත් කියන පාඩම් පටන් ගන්න හැටිම මේ හඳුනා ගැනීම සහ සතහන් කිරීම කියන කොටසල අපි අධ්‍යයනය කරනවා. හරි? දැන් මේ මුළු අවුරුද්ද පුරාවටම මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළ අපි ගමන් කිරීමක් සිදු වෙනවා. අපි ඊළඟ ක්ලාස් වලින් මේ ගිණුම් කරන ක්‍රියාවලිය one by one තව පැහැදිලි කරනවා. ක්‍රියාවලිය තුළ නිමවුම කොහොම ඩීටේල් කතා කරනවා. හරි. රෙකෝඩින් එක ගියා. වයින් එපා. දැන් ඔයාලා සමහර සිග්නල් ඩිස්ටර්බන්ස් ආවයිට, වොයිස් ඩිස්ටර්බන්ස් ආවයිට වීඩියෝ එක රෙකෝඩින් කරනවා. YouTube දාන්න. මට දවසක් සමහරක් දෙන්න YouTube දාන්න. රෂ් කරන්න එපා. YouTube එක අනිවාර්යෙන් දාන්න දවසක් සමහරක් ඇති. හරි. thank you very much. ඔයාලගේ කාර්යනික සහයෝගයට සාවධාන මාත්‍ය ගන්න හිටියා. අදිරියෙන් කතා කරාට මම හිටියා මම කවටි දෙයක් මාත්‍ය කතා කරනවා නම් එයාව හැම වෙනම ලවල මාස් වෙන්න පාන්දර හතරට අමුම කාලය පළදායක සදවන්න පාඩම් වලට කරගන්න වෙනම එකතු කරගන්න අනේ කොමස් කාර්යදී මැත් බයෝ කර්ම අය වගේ ඉන්නේ ඔයාලා ඇන්න ආර්ථික සමාජීය පරිසරයේ බද්ධ වෙලා අනිත්‍යයට වඩා full expanded living full විදියට ලෝකෙලා බැලින හැකියාවක් තිබෙනවා. ඒ ජීවිතයි right ඒකද මගේ දැනුම මගේ දැක්ම පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ වල හැමෝටම සහයෝගයෙන් තියාපු හැම වෙලාවෙම ලබන ආස්කන්ධ පාලන වලට නවඩ ඉස්සන්න.